ආයිබෝන් පෑබර අනාගතයකට ආසිරිපතමින් අදත් මම සක්වල අඩවිය YouTube චැනලය සමඟ සම්බන්ධ වන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත සිකුරු ග්‍රහයා මිථුන රාශියට ඒ ගෝචර ගමන පිළිබඳව ඔබටත් පොදුවේ ඒ ගෝචර ගමන අනුව රටට සහ ලෝකයට කොහොමද යන්න බව පැහැදිලි කිරීමකට. ඉතින් අපි බලමු මේ ගෝචරය සිදුවන්නේ කවදාද කියලා. සිකුරු ග්‍රහයා මිථුන රාශියට ප්‍රවිෂ්ඨ වන්නේ 2022 ජූලි මාසයේ 13 වන බදාදා දවසේ උදෑසන 10:50ට මිථුන රාශිය සිකුරු රායට සම බලයක් සහිත රාශියක්. ඒ කියන්නේ හොඳකුත් නැහැ නරකුත් නැහැ සම ප්‍රතිඵල කියලා දෙන රාශියක් විතර තමයි අපි මිථුන රාශිය හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඉතින් අපි බලමු සිකුරු ග්‍රහයා කියන්නේ කවුද, මිථුන රාශිය කියන්නේ මොකක්ද කියන එක කෙටි පැහැදිලි කිරීමක්. ඉතින් සිකුරු ග්‍රහයා අපි හඳුනා ගන්නවා ග්‍රහලෝකයේ මනමාලිය, සුකුමාලිය වගේ නිකන් මේ සෞන්දර්යාත්මක නැත්නම් සුන්දරත්වයේ හිමි ග්‍රහයෙක් විදියට. ඉතින් ඒ වගේම තමයි මේ ආදරය, විවාහය, ප්‍රේමය ඔය වගේ කරුණු කාටත් මේ සිකුරු ග්‍රහයා හරහා තමයි නිවේදනය කරන්නේ. තරුණ ස්ත්‍රීන්, කලාකරුවන්, ආශාවන් සිකුරු ග්‍රහයා හරහා නිවේදනය කරන. ඊට අමතරව වීරිය මේ සිකුරු ග්‍රහයා හරහා ගෙන දෙන නිවේදනයක් විදිහට අපිට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ සිකුරු ග්‍රහයා ආපෝ ගුණය සහිත ග්‍රහයෙක්. ඒ වගේම ගිනිකොන දිශාවට බලවත් වෙන ග්‍රහයෙක්, දාවල් කාලයේ බලවත් වෙන ග්‍රහයෙක් විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව ස්ත්‍රී ග්‍රහයෙක් විදිහට. ඉතින් මේ සිකුරු ග්‍රහයා සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුගේ කේන්දරේ හතරවෙනි භාවයේ දිග්බල ස්වභාවයක් ගන්නවා. ඉතින් ඒ සිකුරු ග්‍රහයා පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්. ඉතින් අපි බලමු මිථුන රාශිය කියන්නේ මොකක්ද කියලා. මිථුන රාශිය බුධ ග්‍රහයට අයත් රාශියක්. ඉතින් මේ සිකුරු ග්‍රහයා මිථුනයට ප්‍රවිෂ්ඨ වෙනකොට මේ වෙනකොටත් බුධ ග්‍රහයා මිථුන රාශියමයි ගත කරන්නේ. ඉතින් මිථුන රාශිය කියන්නේ බුධ ග්‍රහයට ස්වස්ථ රාශිය. එතකොට ඊට අමතරව උභය රාශියක් විතර අපිට ගන්න පුළුවන්. සත්වා ගුණයේ තියෙන රාශියක්, වායෝ ගුණයේ තියෙන රාශියක් විදිහට අපිට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පුරුෂ රාශියක් විදිහට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මිථුන රාශිය දිවා රැ දෙකේම බලවත් රාශියක්. ඊට අමතරව අපි එතනදී මිථුන රාශිය කාලපුරුෂයාගේ තුන්වෙනි භාවයේ නිවේදනය කරන උරහිස්සා අත් නිවේදනය කරනවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඕනම විශ්ව කේන්ද්‍රයේ තුන්වෙනි භාවය නිවේදනය කරන්නේත් මේ මිථුන රාශිය විසින්. ඉතින් ඒ නිසා විශේෂයෙන් සහෝදර සම්බන්ධතා බලද්දී ඊට අමතරව ඔබගේ සංවේදන හැකියාවන් කුසලතාවයන් බලද්දීත් ඔබගේ හැකියාවන් වීරයෙන් කරන වැඩ ගැන බලද්දීත් මේ තුන්වෙනි භාවය වැදගත් වෙනවා. ඒතර මිථුන රාශිය නාසාර්ගකව මේ තුන්වෙනි භාවයට යම් නිවේදනයක් ගෙන එනවා. ඉතින් මේ මිථුන රාශියේ සිකුරු ග්‍රහයා ගෝචරය කරන්නේ සම බලයකින් මම ඒ පෙරදී මතක් කරා. ඉතින් මේ කාලය තුලදී ඉතින් බොහෝ දුරට සිකුරු ග්‍රහයා කියන්නේ කලාවට අධිපතිත්වයක් දරන ග්‍රහයෙක්. ආදරයේ ප්‍රේමයට අධිපතිත්වය දරනවා. මේ මිථුන රාශියේ තියෙනවා ඔය ප්‍රේමයට අදාළ කරන යම් කිසි කරුණු කාරණා ටිකක් ඔබ ක්‍රීඩා ගහර, පාසල්, එතකොට ඊට අමතරව ඔය නාට්‍ය රංගශාලා, ඒ වගේ ආදරයේ ප්‍රේමය දනවන ස්ථාන, ඒ වගේ දේවල් මේ මිථුන රාශියෙන් හරත් කියවෙන. ඉතින් ඒ අනුව සාමාන්‍යයෙන් ආදරය කරන ඒ වයසේ යෞවන වයසේ තරුණ අවදියේ ගත කරන අයට ඉතාමත් යහපත් කාලයක් විදියට පොදුවේ මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතනදී ඔබගේ හැකියාවෙන් වීරයෙන් කරන ගැන මිථුන රාශියේදී නයිසර්ගික නිවේදනයක් තියෙන නිසා මේ සිකුරු ග්‍රහයාගේ තියෙන ඒ කලාත්මක පැතිකඩ යම් කිසි මට්ටමක ඔප්නං වෙන කාලයක් විදිහට මේ කාලය දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් බලමු මේ ඉදිරියට ඔබගේ ලග්නයට සිකුරු ග්‍රහයා මිථුන රාශිය ගත කරන කාලය කෙසේද බලපෑම් කරන්නේ කියලා. මේෂ ලග්නෙන් උපන් ඔබගේ දෙවෙනි භාවයත් හත්වෙනි භාවයත් අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයට. දෙවැන්නෙන් ධනය, කුටුම්බය, ආහාර, පෝෂණය, කතාව වගේ දේවල් කියවෙනවා. ඒ විතරක් නෙමෙයි හත්වැන්න හරහා හවුලේ කරන වැඩ කටයුතු, ව්‍යාපාර ගනුදෙනු, ඔබගේ විවාහය සම්බන්ධ කරුණු කාරණා, ඒ විතර නෙමෙයි ඔබගේ ලෝකයා සමග කරන කටයුතු, තවත් අයෙක් එක එකකතාවකින් කරන කටයුතු මේ හත්වෙනි භාවය හරහා නිවේදනය කරනවා. ඉතින් මේ භාවයන් වලට අධිපති මේ සිකුරු ග්‍රහයා ඔබගේ වීර්ය වික්‍රමය, ඔබගේ හැකියාවන් කුසලතාවයන්, ඔබගේ සංනිවේදන දක්ෂතාව ගැන කතා කරන ස්ථානය වල තුන්වෙනි භාවයට තමයි ගෝචරය කරන්නේ මේ අවස්ථාවේදී. ඉතින් මේ තුන්වෙනි භාවයේ ගෝචර කරන කාලය තුල ඔබගේ වචනය තරමක් දුරට බලවත් වෙන්න පුළුවන්. ඔබගේ සංනිවේදන හැකියාව තරමක් දුරට ඔබගේ අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමෙන් ඔබගේ හැකියාවන් පෙන්වමින්
ඒ sannivedana හැකියාව කුසලතාවය පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අලුත් සම්බන්ධතා ජාල ගොඩනගා ගන්න පුළුවන් හැකියාවක් ඔබට නිර්මාණය වෙවි. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඔබගේ ව්‍යාපාර කටයුතු වලදී හවුලේ කරන වැඩ කටයුතු වලදී විශේෂයෙන් පෞද්ගලික අංශයත් සමග කරන වැඩ කටයුතු වලදී විශේෂ දියුණුවක් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි විවාහය සම්බන්ධව අපි කතා කරද්දිත් එතනින් සාමාන්‍යයෙන් යම් කිසි වාසනාවක් සහිතව වාසනාවන්ත විවාහ ජීවිතයකට එළඹෙන්න බලාපොරොත්තු වෙන ඉන්න නම් ඊට සුදුසු කාලයක් වෙනවා විතරක් නෙමෙයි ඔබ විවාහක නම් ඔබේ විවාහ ජීවිතයේ වාසනාවන්ත ඒ දින කිහිපයක් විදිහට මේ සිකුරු ග්‍රහයා ඒ 7 වෙනි භාවයෙන් 9 වෙනි භාවය වෙන ඒ මිථුන රාශිය ගත කරන කාලය අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම නමුත් කාම ත්‍රිකෝණයට ආйти තැනක් නිසා ඒ තවත් අපිට විවාහය කියන පැතිකඩෙන් යම් කිසි ආශිර්වාදාත්මක ගේන දෙන පැතිකඩයක් අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඊටා යහපත් වූ කාලයක් විදිහට මේ සිකුරු ග්‍රහයා පමණක් මූලික කරගෙන අපි මේ දකින්න මේෂ ලග්නයට කොහොමද මේ සිකුරු ග්‍රහයා මිථුන රාශියට සංක්‍රමණය වීමෙන් කොහොමද වෙන්නේ කියන එක අපි විග්‍රහ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම නමුත් ඔබගේ වැඩ කටයුතු වලට මේ සිකුරු ග්‍රහයාගේ ඒ කලාකාමී හැකියාව සෞන්දර්යාත්මක හැකියාව මුසු කරගනිමින් ලෝකයා සමග ගනුදෙනු කරන්න ඉතාමත් යාපත් කාලයක් විදිහට මේෂ ලග්න හිමියන්ට මේ කාලයේ භුක්ති විඳින්න පුළුවන් හැකියාවක් තියෙනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ සිකුරු ග්‍රහයා. ඒ විතරක් නෙමෙයි ඔබගේ රෝග ස්ථානය සතුරු ස්ථාන විදිහට අපි හඳුන ගන්න 6 වෙනි භාවයේත් අධිපතිත්වයේ තියෙන්නේ සිකුරු ග්‍රහයටමයි. ඉතින් මේ භාවයන්හි අධිපතිත්වයේ තියෙන සිකුරු ග්‍රහය ඔබගේ කේන්දරේ ධන ස්ථානයේ කුටුම්බය ගැන කතා කරන දෙවෙනි භාවයට තමයි ගෝචරය කරලා තියෙන්නේ. ඉතින් ලග්නයේ අධිපති ග්‍රහයා දෙවැන්නේ ගත කිරීම විශේෂයෙන් ලග්නය හරහා කියවෙන ඔබගේ සෞඛ්‍ය, ශරීරය, පෞරුෂත්වය වැනි නිවේදකයන් ඊටමත් යහපත් ආයුරින් පවත්වා ගන්නට ඒ සඳහා අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට විශේෂ ශාරීරික පැත්තෙන් ගති හොඳ ආහාර ලබා ගන්නට එහෙම නැත්නම් ඔබගේ පෞරුෂත්වයේ පැත්තෙන් ගති ඒ සඳහා අවශ්‍ය හැකියාවන් ඒ සඳහා ඔබගේ පෞරුෂත්ව වර්ධනයට අවශ්‍ය පෞරුෂත්වය ගොඩනගා ගන්න මාවත විවර කර ගන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් යහපත් ආහාර ලබන්න ඔබගේ පවුල් ඔබ විසින් නිර්මාණය කරගන්නා ලද පවුල විශේෂයෙන් ඔබගේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය ආශ්‍රිත පවුල නෙමෙයි ඔබගේ කලත්‍රයා සහ දරුවන් සහිතව ඔබ විසින් නිර්මාණය කරගන්නා පවුල කුටුම්බය වෙනවා. ඉතින් මේ කුටුම්බය තුළ ඔබගේ වැඩ කටයුතු සාර්ථකව ගෙනියන්න පුළුවන්. ඊටමත් යහපත් කාලයක් විදිහට අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ යහපත් කියන පැතිකඩේ අපි ධනාත්මක කෝණයකින් බලද්දී තමයි ඒක දකින්න වෙන්නේ. විශේෂයෙන් මොකද මම පෙරදීම මේ මුල් වීඩියෝයේ මුල් අවස්ථාවේදී මතක් කරා මේ සිකුරු ග්‍රහයා මිථුන රාශිය ගත කරන කාලය සම බලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සම බලය කියනක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගොඩක් දුරට ඔබගේ කේන්දරයේ සිකුරු ග්‍රහයා තැන්පත් ස්වභාවය අනුව එය වෙනස් වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් 6 වැනි ස්ථානයේ අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයටමයි. සතුරෝ ගැන රෝග පීඩාවන් ගැන අපි විමසද්දී වෘෂභ ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයගෙන්ම තමයි ඔබගේ ලග්නාධිපති ග්‍රහය හරහාම තමයි මේ කරුණු කාරණා නිවේදනය කරන්න වෙන්නේ. ඉතින් කොහොම නමුත් ඒ අපි කිව්වොත් සතුරු කරදර ණය විපත් ආදී ප්‍රශ්න නිසා ඔබගේ ධනය සම්බන්ධ යම් කරුණු කාරණා වලට කාර්යයන් වලට මැදිහත් වෙන්න වෙන කාලයක් විදියට මේ කාලේ දකින්න පුළුවන් වගේම ඔබගේ සෞඛ්‍ය සම්බන්ධව වර්ධනයක් වෙනවා වගේම ඒ හරහා ඔබගේ රෝග පීඩා වලින් මිදෙන්න පුළුවන් මාවතක් එලිපෙලි කරගන්නටත් මේ හරහා ඔබට ඒ සඳහා අවශ්‍ය සුදුසු ඒ යම් ප්‍රතිකාරයකට එහෙම නැත්නම් ශාන්ති කර්මයකට යොමු වෙන්න පුළුවන් ඉතා සුදුසු කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් හැකියාවක් තියෙන නිසා වෘෂභ ලග්න හිමියන්ටත් දෙවැන්නේ ගත කරන කාලය සිකුරු ග්‍රහයා ඉතා යාපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් කාලයක් විදිහට නිවේදනය වීමක් තියෙනවා. මිථුන ලග්නෙන් උපන් ඔබගේ ලග්නගතව තමයි සිකුරු ග්‍රහයා මේ අවස්ථාවේ මේ ගෝචරයෙන් පස්සේ ගත කරන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබගේ 12 වැන්නේ අධිපතිත්වය සහ 5 වැනි භාවයේ අධිපතිත්වයත් හිමිවන්නේ සිකුරු ග්‍රහයටමයි. 12 වැන්න හරහා ඔබගේ විවේකය, හානිපාඩු, වියදම් ඊට අමතරව දුර බැහැර ගමන් විදේශයන්හි ගමන් බිමන් ගැන කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ තරන්නේ 5 වෙනි භාවය වෙන්නේ ඔබගේ දරුවන්, ශාස්ත්‍රය, මතකය, ශිෂ්‍යයන්
එහෙම නැත්නම් ඔබගේ හැකියාවන් මේ පස්වෙනි භාවය හරහා අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ භාවයන්ට අධිපතිත්වය හිමි සිකුරු ග්‍රහයා ලග්නගතව ගත කිරීම හරහා මේ කියන කරුණු කාරණා වෙනුවෙන් ඔබගේ වැඩ කටයුතු වල නැඹුරුවක් එහෙම නැත්නම් අපි වෙන විදියකට කියනවා නම් ඔබගේ මොළය වේසන පැතිකඩ නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඔබ විදේශගත වෙන්නට යම්කිසි උත්සාහයක් දරන අයෙක් නම් ඒ සඳහා වැඩි වශයෙන් ඔබගේ කාලය ඔබගේ මොළය වේසලා ඒ වෙනුවෙන් මේ කටයුතු ක්‍රියාත්මක කරවන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ යම්කිසි පෞගේ ටිකේ යම් පීඩාවක ඉඳලා එතනින් මිදෙන්නට ඔබ යම් විවේකයක් එහෙම නැත්නම් යම් නිවාඩුවක් අවශ්‍යතාවයෙන් හිටියා නම් ඒකට අවශ්‍ය සුදුසු පරිසරයක් නිර්මාණය කරගන්නටත් මේ කාලය තුළදී ඔබට හැකියාවක් පවතිනවා. ඊට අමතරව අපිට තවත් විදිහකට අපි අයහපත් පැත්තකින් මේක බැලුවොත් ඔබගේ හානි පාඩු වියදම් ගැන කතා කරන්න පුළුවන් මේ 12 වෙනි භාවයේ අධිපතිත්වයේ හිමි සිකුරු ග්‍රහයා හරහා. ඉතින් මේ ඒ හානි පාඩු වියදම් ගැන කතා කරන සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නයට ප්‍රවිෂ්ඨ වීම හරහා විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ යම්කිසි ආයෝජන මාර්ග වලින් ඔබට හානි පාඩු වෙන්න පුළුවන් හැකියාවක් තියෙන බවටත් යම් නිවේදනයක් ඒ හරහා එනවා. ඉතින් මේ සම තත්වයකින් එනවා කියලාත් මම පෙරදිත් මතක් කරා. ඉතින් ඒ හරහා ඔබගේ කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා තැන්පත් ස්වභාවය අනුව යම් කිසි හොඳ හෝ නරක පැතිකඩ වලට උවමාරු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් පස්වෙනි භාවයේ අධිපතිත්වය හරහා ප්‍රේමය, ආදරය සහ ශිෂ්‍යයන්, දරුවන් වගේ කරුණු කාරණා ගැනත් කියවෙනවා. ඉතින් ලග්නගතව යහපත් භාවයක් පස්වෙනි භාවය කියන්නේ. ඉතින් ඒ ලග්නගතව ඒ පස්වෙනි අධිපති ග්‍රහයා තැන්පත් වීම හරහා ඔබගේ අධ්‍යාපන කටයුතු වලට, ශාස්ත්‍රීය වැඩ කටයුතු වලට, ඔබගේ මතකයෙන් කරන වැඩ කටයුතු වලට, ඔබගේ දරුවන් සම්බන්ධ ශිෂ්‍යයන් සම්බන්ධ කරන වැඩ කටයුතු වලට විතරක් නෙමෙයි ඔබගේ ආදරය, ප්‍රේමය සම්බන්ධයෙන් කරන වැඩ කටයුතු වලට යම් යොමුවක්, නැඹුරුවක් ඒ වෙනුවෙන් ඔබගේ මනස වේසීමක් අපිට දකින්න පුළුවන් හැකියාවක් පවතිනවා. සිකුරු ග්‍රහයා මිථුන ලග්නයේ ඔබට ලග්නගතව ගත කරන කාලය තුලදී. කටක ලග්නයෙන් උපන් ඔබගේ 12 වෙනි භාවයට තමයි සිකුරු ග්‍රහයා ගෝචරය කරලා තියෙන්නේ. 12 වෙනි භාවය ඔබගේ හානි පාඩු, වියදම්, විවේකය, එහෙම නැත්නම් රෝග වලින් සුවපත් වීම වගේ දේවල් කතා කරන ස්ථානයක්. මානසික විවේකයත් මේ භාවය හරහා අපිට නිවේදනය කරගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ සිකුරු ග්‍රහයා 12 වෙනි භාවයට ගෝචරය කරන්නේ ඔබගේ කේන්දරයේ 4 වැන්නෙත් 11 වැන්නෙත් අධිපතිත්වය හිමි ග්‍රහයා විදියට. මේ 4 වැන්නත් 11 වැන්නත් කියන්නේ අපේ ලෞකික පැවැත්මට ඊටමත් යහපත් ප්‍රතිඵල උදා කරලා දෙන, ළඟා කරලා දෙන භාවයන් දෙකක්. 4 වැන්න හරහා විශේෂයෙන් අපගේ දේපල, යාන වාහන, ගේ දොර, ඉඩ කඩන් ඔබගේ සුඛයට අදාළ කරන දේවල්, සැපයට සුඛයට අදාළ කරන දේවල්, විශේෂයෙන් ඔබගේ නිවසට අදාළ විවිධ විදුලි පාංග වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ සුඛයට අදාළ වෙනකුත් දේවල්, ආහාර පාන, එහෙම නැත්නම් ඔබගේ නිවසට ආශ්‍රිතව පුටු, ඇඳවල්, ශීතකරණ ආදී ඔබගේ පැවැත්මට අදාළ ඒ සුඛයට අදාළ කරන ද්‍රව්‍ය මේ 4 වෙනි භාවයේ හරහා නිවේදනය කරනවා. ඒ තරම් නෙමෙයි ඔබගේ මනස පිළිබඳවත් නිවේදනය කරන්නේ මේ 4 වෙනි භාවයේ හරහා. ඉතින් මේ 4 වෙනි භාවයේ යාපත් භාවයක් වෙනවා. ඒ භාවයේ අධිපතිත්වය හිමිවන්නේ ඒ සෞම්‍ය ග්‍රහයට, සිකුරු ග්‍රහයට. ඉතින් සිකුරු ග්‍රහය ඔබගේ 12 වෙනි භාවයට තමයි මේ වෙලාවේ ගෝචරය කරලා තියෙන්නේ. ඉතින් හානි පාඩු ගැන කතා කරන ස්ථානය. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ කාලය තුලදී ඔබගේ විශේෂයෙන් මේ වාහන වලට කාරකයා විදිහට අපි සිකුරු ග්‍රහයව ගන්න නිසා ඔබගේ වාහන වලින් යම්කිසි ආනුපාඩු වීමේ හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ මනස යම්කිසි වේසටපත් වෙලා තිබුණා නම් ඒ මනස සුවපත් කරගන්නට පුළුවන් හැකියාවක් මේ 4 වෙනි භාවයේ 9 වෙන්න වෙනවා. මේ 12 වෙනි භාවය ගත කරන කාලේ දකින්නට පුළුවන්. විශේෂයෙන්ම 4 වෙනි භාවය ඔබගේ නිවස ගැන කතා කරනවා. මේ නිවසට අධිපති ග්‍රහයා 12 වෙනින් ඒ කියන්නේ යම්කිසි දුරස්ත වීමක් එහෙම නැත්නම් ටික ඈතට පදිංචියක් ගැන කතා කරන මේ 12 වෙනි භාවයේ ගත කිරීම හරහා ඔබ නිවසෙන් බැහැරව ටිකක් දීර්ඝ ගමනක දින කිහිපයක් ගත කරන්නට, නිවාඩුවක් ගත කරන්නට යම් අවස්ථාවක් උදා කරලා දෙන දින කිහිපයක් විතර මේ කාලය දකින්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ පදිංචිය විදේශ රටකට මාරු කරන්නට ඔබ යම් කිසි වෙසක් දරනවා නම්, ඒ වෙනුවෙන් සැලසුම් කරනවා නම්, ඒට මූලික අඩිතාලම සහ ඒක ඒ සාර්ථකත්වය උදෙසා කටයුතු මෙහෙවන්න පුළුවන්. ඊටමත් යහපත් කාලයක් විතර මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් 11 වෙනිත් අධිපතිත්වය තියෙන නිසා ඔබට ලාභයන් සහ ඔබගේ අරමුණු සඵල කරගන්න ස්ථානීය විදිහට අපි 11 වෙනි භාවය දකිනවා. ඉතින් ඒ අනුව බලද්දිත් යම්කිසි
හයපත් තත්ත්වයන්. ඒ කියන්නේ ඔබට ආදායම් යම් කිසි මට්ටමක අවහිර වෙන්න පුළුවන්. ඔබගේ අරමුණු සඵල වෙන පැතිකඩවලට යම් දුර්වලතා එන්න පුළුවන්. අවස්ථාවන් පැමිණියද ඒවා මනා ලෙස මොකද මේ සෞම්‍ය ග්‍රහයක් ඒ නිසා ඒවා තරමදුරට ඔබට එතරම් මානිපාඩුදායක තත්ත්වයකට මුහුණ දෙන්න නොදී ඒවා කටයුතු මනා ලෙස කළමනාකරණය කරගනිමින් ඒ අවහිරතා ඒ දුර්වලතා මගහැරගෙන ඔබගේ අරමුණු සඵල කරගන්නට හැකියාවක් ශක්තියක් ඔබ සතුව පවතිනවා නම් මේ සියලුම අනර්ථකාරී ක්‍රියාවන් වලින් මිදලා ඔබගේ ජය තහවුරු කරගන්න පුළුවන් හැකියාවක් ඔබට හදා ගන්නට පුළුවන් පසුබිමක් තමයි සිකුරු ග්‍රහයා මිථුන රාශියේ මේ ගත කරන කාලයේ කටක ලග්න හිමියන්ට දක්නට පුළුවන් හැකියාවක් තියෙනවා. සිංහ ලග්නෙන් උපන් ඔබගේ සිකුරු ග්‍රහයා මිථුන රාශියට ප්‍රවිෂ්ඨ වුණාම ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයට තමයි ඒ ගෝචරය සිදුවන්නේ. ඉතින් 11 වෙනි භාවයට ගෝචරය සිදුවන්නේ ඒ හරහා විශේෂයෙන් 11 වෙනි භාවය හරහාගෙන දෙන කරුණු කාරණා කෙරේ සිකුරු ග්‍රහයාගේ යම් දායකත්වයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. 11 වෙනි භාවය හරහා ඔබගේ ආදායම් ගැන කතා කරන ස්ථාන, ඔබගේ ප්‍රතිලාභයන් ගැන කතා කරන ස්ථාන, ඔබ කුමන හෝ වැඩක යෙදුණා නම් ඒ වැඩෙන් යම් කිසි ප්‍රතිලාභයක් ඔබ අපේක්ෂා කරනවා නම් ඒ ප්‍රතිලාභයන් ලැබෙන ස්ථාන විදිහට 11 වෙනි භාවය අපි දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ තරම් නෙමෙයි ඔබගේ අරමුණු වෙනුවෙන් ඔබ ගමන් කරන ගමනේ අරමුණු සඵලතාවය පිණිස ඒකට අවශ්‍ය උදව් උපකාර සහ ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ දෙන භාවය වන්නේ 11 වෙනි භාවය. ඉතින් මේ 11 වෙනි භාවයට තමයි මේ සෞම්‍ය ග්‍රහයෙක් වන සිකුරු ග්‍රහයා සම බලයකින් යුතුව පැමිණෙන්නේ. ඉතින් ඔබගේ කේන්දරයේ සිකුරු ග්‍රහයා තැන්පත් ස්වභාවය අනුව ඒ ප්‍රතිඵල යහපත් හෝ අයහපත් තත්ත්වයට හැරවීමේ හැකියාව තියෙනවා. මොකද මේ අවස්ථාවේ සිකුරු ග්‍රහයා සම බලයකින් පසු වෙන නිසා. කෙසේ නමුත් ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයේත් 10 වෙනි භාවයේත් අධිපතිත්වයේ හිමිවන්නේ සිකුරු ග්‍රහයට. 3 වෙනි භාවය හරහා සංවේදන කුසලතාවයන්, හැකියාවන්, වීර්යයෙන් කරන වැඩ කටයුතු, ජවයෙන් කරන වැඩ කටයුතු ගැන දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි 10 වෙනි භාවය කියන්නේ ඔබගේ ජීවන පැවැත්මට අවශ්‍ය වන රැකියාව වෘත්තීය කරන ස්ථානය. ඒ විතරක් නෙමෙයි ඔබ රැකියාවක් වෘත්තියක් කරන්නේ නැති වුණත් ඔබ කරන ඔබගේ පැවරිත රාජකාරිය, ඔබ අධ්‍යාපනය ලබන දරුවෙන් ඔබගේ රාජකාරිය වෙන්න අධ්‍යාපනය හොඳින් හදාරන එක. ඔබ ගෘහණියක් නම් ඔබගේ රාජකාරිය වෙන්නේ ගෙදර වැඩ කටයුතු මනා ලෙස කළමනාකරණය කරගනිමින් ඒ වැඩ කටයුතු අවසන් කරන එක. ඉතින් ඒ කුමන වැඩ කටයුත්තක් වුණත් ඔබට පැවිදිච්ච කටයුත්ත සාර්ථකව කරන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා දෙන ග්‍රහයා විදියට අපිට හඳුනා ගන්න පුළුවන් සිකුරු ග්‍රහයාව. ඉතින් ඒ සිකුරු ග්‍රහයා 11 වෙනි භාවයේ යාපත් භාවයක තැන්පත් වෙලා ඉන්න උපචේ ස්ථානයක, අනිත් එක 3 වෙනිත් 10 වෙනිත් කියන තවත් උපචේ ස්ථානයන්. මේ උපචේ ස්ථානයන් වල අධිපති හිමි සිකුරු ග්‍රහයා තවත් උපචේ ස්ථානයකට යන්නේ. මේ උපචේ ස්ථානයක් කියන්නේ අපේ වැඩ කටයුතු වලට අන් අයගේ උදව් උපකාර සහිතව අපේ වැඩ කටයුතු ඉෂ්ට කරගන්න පුළුවන්, මාවත සකසා ගන්න පුළුවන්, අපේ හැකියාව සහ අනිත් අයගේ උදව් උපකාර සහිතව අපගේ දියුණුව පිණිස වැඩ කරවන්න පුළුවන් භාවයන් කීපයක්. ඉතින් ඒ අනුව ඔය කීපු කරුණු කාරණා මුසු කරගෙන ඔබගේ දියුණුව සඵලතාවය අරමුණු ඉෂ්ට කරගන්න, ඔබගේ ආදායම් වැඩි කරගන්න, ඔබගේ වෘත්තීය දියුණුව ඇති කරගන්න, ඔබගේ හැකියාවන් වර්ධනය කරගන්න ඉතාමත් යාපත් කාලයක් විතර දකින්නට පුළුවන් සිංහ ලග්න හිමියන්ට මිථුන රාශියේ සිකුරු ග්‍රහයා ගත කරන කාලය තුලදී. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ භාග්‍යස්ථානයේ අධිපතිය, පුණ්‍ය ස්ථානයේ අධිපතිය විදිහට අපිට සිකුරු ග්‍රහයව හඳුන ගන්න පුළුවන්. විශේෂයෙන් 9 වෙනි භාවයේ අධිපතිත්වය සිකුරු ග්‍රහයට හිමිවන අතර මේ සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ කර්මස්ථානයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් ක්‍රියාවකට යොමු කරවන්න පුළුවන් ස්ථානයක තමයි තැන්පත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ඒ හරහා අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා කන්‍යා ලග්න හිමියන්ට ඔබගේ පෙර පින්, පෙර කුසලයන් ඉස්මතු කරගෙන යම් ක්‍රියාවක යෙදෙන අතරතුර ඒවා ඉස්මතු කරගන්න පුළුවන් හැකියාවක් මේ කාලය තුලදී උදා කරගන්නට පුළුවන් කියලා. ඉතින් ඔබගේ පෙර පින් ඉස්මතු කරගන්න, පෙර වාසනාව ඉස්මතු කරගන්න ඉතාමත් යහපත් වූ කාලයක් නිසා ඒ වෙනුවෙන් යහපත් වූ වැඩ කටයුතු වල එහෙම නැත්නම් ඔබගේ කර්මානුරූපීව ඔබට පැවරිච්ච ආත්මීය අරමුණු වෙනුවෙන් ඔබගේ ජ්‍යොතිෂ මාතා හරහා දැනගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීම, ඔබගේ වාසනාව වර්ධනය පිණිස ඔබ කර යුතු දේවල් ගැන ඔබ දැනුවත් භාවයකට ලක් වෙලා ඒ කර යුතු දේවල් ගැන අවබෝධයකින් යුතුව ඒ වගේ වැඩ කටයුතු වල නිරත වීම හරහා ඔබගේ පෙර පින් වාසනාව ඉස්මතු කරගන්න පුළුවන් යාපත් කාලයක් විදියට කන්‍යා ලග්නියන්ට මේ කාලේ දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ධන ස්ථානයේ, කුටුම්බ ස්ථානයේ අධිපතිත්වයේ හිමිවන්නේ සිකුරු ග්‍රහයටම. ඔබගේ ධනය, වත්කම්, ඔබ හිතුරුම් කරන මුදල සහ ඔබගේ ආහාර පාන, ඔබගේ කුටුම්බය තුළ ඔබ ගත කරන ජීවිතය මේ දෙවෙනි භාවය හරහා නිවේදනය කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ වචනයද සිකුරු ග්‍රහයා හරහා නිවේදනය කරනවා. ඒ අධිපතිත්වය දරන නිසා. ඉතින් 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග මේ දෙවැන්නේ අධිපතිත්වයේ හිමි සිකුරු ග්‍රහයා
විශේෂයෙන්ම ඔබගේ වෘත්තියක් හරහා ඔබගේ ධනය යම් කිසි මට්ටමක වර්ධනය කරගන්න, එහෙම නැත්නම් යම් කිසි ක්‍රියාවක් කරා ඔබගේ වත්කම් ධනය වර්ධනය කරගන්නට, එහෙම නැත්නම් ඔබගේ කුටුම්බය තුළ ඔබගේ යහපත් අන්දමින් ජීවත් වන්නට අවශ්‍ය පරිසරය තුළ යම් ක්‍රියාවක නිරත වෙමින් ඒ වෙනුවෙන් කුමන හෝ වැඩ කටයුතු නිරත වෙමින් ඒ සාර්ථකත්වය පවත්වා ගන්නට කුමන හෝ වැඩ කටයුත්තක් කාලය ධනය ශ්‍රමය වැය කරමින් කරන්නට යන අවකාශය මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. කොහොම නමුත් ඊටමත් යහපත් වූ භාවයන් දෙකක අධිපතිත්වයේ හිමිවන සිකුරු ග්‍රහයට. ඉතින් 10 වෙනි භාවය කියන්නේ ඔබගේ දියුණුවට, ඔබගේ වැඩ කටයුතු පහසුවට වැඩ මේ ක්‍රියාත්මක කරවන්න පුළුවන් භාවයක්. ඔබගේ රැකියාව තුළ, වෘත්තිය තුළ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට කන්‍යා ලග්න හිමියන්ට මේ සිකුරු ග්‍රහය ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයේ ගත කරන කාලයේ දැක ගන්නට පුළුවන් හැකියාවක් ලැබේවි. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය වන්නේ සිකුරු ග්‍රහය. ලග්නය හරහා ඔබගේ සෞඛ්‍ය, පෞරුෂත්වය, එහෙම නැත්නම් ඔබගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න මාවත ගැන අපිට විමසන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මුළු සමස්තයම අපි නිවේදනය කරගන්න ලබන්නේ ලග්නය හරහා. ඉතින් ඔබගේ ලග්නාධිපති ග්‍රහය වන සිකුරු ග්‍රහය මේ මිථුන රාශිය ගත කරන කාලය තුල ගෝචර කරනු ලබන්නේ ඔබගේ කේන්දරයේ පුණ්‍ය ස්ථානය වන 9 වෙනි භාවයේ. ඉතින් ඒ හරහා විශේෂයෙන් ටිකක් දීර්ඝ ගමන් වල යෙදෙන්න පුළුවන් අවකාශය නිර්මාණය වේවි. ආගම දාමට ටිකක් ලැබිව කාලය ගත කරන කාලයක් විතර මේ කාලය දකින්නට පුළුවන් වේවි. එසේම පියා සම්බන්ධව ඔබගේ ආයතන ප්‍රධානීන් සම්බන්ධව ඊටමත් යහපත් වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ඔබගේ වැඩ කටයුතු මනා ලෙස කරන කාලයක් විතර මේ කාලේ දකින්නට පුළුවන් හැකියාව තියෙවි. කොහොම නමුත් ඔබගේ වාග්ය පෙරපින ඉස්මතු කරගෙන ඔබගේ වැඩ කටයුතු කරන්නට පුළුවන් ඊටමත් සෞභාග්‍යමත් කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් වේවි. විශේෂයෙන් සාපේක්ෂව මේ අනිවාර්යයෙන් මේ දකින්න ඕනේ. මොකද සිකුරු ග්‍රහය මෙම ගෝචරය ඔබගේ ලග්නයට සාපේක්ෂව 9 වෙනි භාවයේ ගෝචර කරන ලබන මේ පළවෙනි අවස්ථාව නෙමෙයි. නමුත් මේ කාලානුරූපීව ඔබ දන්නවා මේක ඔබගේ පුණ්‍ය ස්ථාන කියන්නේ සෞභාග්‍ය ගැන කතා කරන ස්ථානේ. නමුත් මේ ස්ථානයේ ලග්නාධිපති ග්‍රහය ප්‍රවිෂ්ඨ වූ පල්ලියටම ඔබගේ සෞභාග්‍ය උදා වන්නේ නැහැ. නමුත් ඒකට යම් නිවේදනයක් තියෙනවා. වෙන්දට වඩා ටිකක් පහසුවෙන් ගෙදර බඩු මුට්ටු ටිකක් සුලභව තියාගෙන ඔබගේ ජීවිත ගෙනියන්න පුළුවන් අවකාශ ඔබට නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙවි. මොකද ඔබ දන්නවා මේ කාලේ ටිකක් හැම කෙනාම ටිකක් දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. හැමදේම ටිකක් හිඟතාවයක් තියෙනවා. ඉතින් මේ සිකුරු ග්‍රහය ඔබගේ කේන්දරේ 9 වෙනිනේ ගත කරන කාලය තුල ඔබට අවශ්‍ය ඔබගේ පෝෂණයට, ඔබගේ සෞඛ්‍යයට, ඔබගේ ශාරීරික පැවැත්මට, ඔබගේ ප්‍රතිරූපයට අවශ්‍ය පසුබිම ඊටපත් යාපත් අන්දමින් පවත්වා ගන්නට අවශ්‍ය ආශිර්වාද සහිත කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් හැකියාව තියෙනවා. කෙසේ නමුත් 8 වෙනිත් අධිපතිත්වයේ හිමිවනවා මේ සිකුරු ග්‍රහයට. 8 වෙනි හරහා හදිසියේ වෙන සිදුවීම, හදිසියේ වෙන විශේෂයෙන් මේ 8 වෙනි කියන්නේ ඔබ පෙර භවයේ කරන ලද අකුසල ක්‍රියාවන් හේතුවෙන් ඔබ අනිවාර්යෙන් මේ භවයේදී භුක්ති විඳින්න ආපු ඒ කර්මයන් ඔබට ඒ නිසා අනපේක්ෂිතව තමයි මේ කර්මයන් අපේ හමුවට එන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන් මේ තුලා ලග්න හිමියන්ට ඔබගේ ලග්නාධිපති ග්‍රහය වනවා විතරක් නෙමෙයි 8 වෙනි අධිපතිත්වයේ හිමි වෙන නිසා හදිසියේ වෙන කරදර විපත් වලින් අත්මි දෙන්නට යම්කිසි අවකාශයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද ඔබගේ පුණ්‍ය ස්ථානයේ මේ ඔබගේ ලග්නාධිපති ග්‍රහය ගත කරන නිසා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ 12 වෙනිත් 7 වෙනිත් අධිපතිත්වයේ දරන්නේ සිකුරු ග්‍රහයට. ඉතින් 12 වෙනි හරහා මම පෙරදී මතක් කරා වීඩියෝ මුල් කොටසදී 12 වෙනි හරහා විදේශයන් නිවසෙන් පිටමන් වීම, හානිපාඩු, මානසික සුවය, නිදාස ගැන කතා කරන ස්ථානයන් විදිහට විශේෂයෙන් මේ නිදි සුවය ගැනත් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා 12 වෙනි භාවය හරහා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබගේ 7 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයටම. 7 වෙනි භාවය හරහා ව්‍යාපාර, හවුලේ කරන වැඩ කටයුතු, විවාහය වගේ දේවල් අපිට නිවේදනයන් විදිහට දැක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ කතා කරපු කරුණු කාරණා විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 8 වෙනි භාවයේ අධිපතිත්වයේ හිමි සිකුරු ග්‍රහය ඔබගේ කේන්දරයේ 8 වෙනි භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් මේ 8 වෙනි භාවයේ හරහා නිවේදනය වන්නේ අපිට වෙන හදිසියේ වෙන කරදර විපත් කිසිම සැලසුම් සාගතව නැතුව අපිට ඒ කර්මානුරූපීව ගොඩනගෙන යම්කිසි දඬුවම් හයාපත්තත්ව අපලකාරී තත්වයන් නිවේදනය වීමේ හැකියාවක් පවතිනවා 8 වෙනි භාවය හරහා. ඒ විතර නෙමෙයි ආයුෂ පිළිබඳවත් නිවේදනය වීමක් පවතින්නේ
අටවෙනි භාවය හරහා. ඒ නිසායි ගොඩක් වෙලාට මේ මරණය පිළිබඳ විමසද්දී අටවෙනි භාවය හරහා විමසන්නේ. ඉතින් මේ 12 වෙනි අධිපති ග්‍රහයා 8 වෙනි ප්‍රවිෂ්ඨ වීමත් එක්ක යම් කිසි ආයුරකින් විපරීත රාජයෝග තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අනිත් අයගේ දුර්වලතාවයක් අසාර්ථකත්වයක් අමුයි ඔබගේ ජයතාවරු කරගැනීමේ වාග්යක් ඒ කටයුතු මැද්දේ උදා කරගන්නට පුළුවන් හැකියාවක් පවතීවි. ඒ විතරක් නෙමෙයි ඔබගේ විවාහයෙන් පසු ජීවිතය ගැන කතා කරන්නේ 8 වෙනි භාවයේදී. ඉතින් ඔබ විවාහක නම් ඔබගේ විවාහයෙන් පසු ජීවිතය ඉතා සාර්ථකවත්. මොකද විවාහයට ඒ භාවයට අධිපති ග්‍රහයා එතනින් දෙවැන්නේ වෙන එතනින් පෝෂණය කරලා දෙන ස්ථානයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඒ නිසා විවාහයෙන් පසු ජීවිතය ඉතා යාපත් අන්දමින් ගත කරන්නට පුළුවන් හැකියාවක් පවතීවි. කෙසේ නමුත් ඊට අමතරව අපි ගත්තොත් විශේෂයෙන් ව්‍යාපාර හවුලේ වැඩ කටයුතු වලින් හානිපාඩු සිදුවීම විශේෂයෙන් ඔබගේ වියහිදම් පිළිබඳ කතා කරද්දී 12 වෙනි භාවය ආරාය ආරාත් යම් කිසි හානිපාඩු සිදුවීම වන ප්‍රවණතාවයක් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් එය ගොඩක් දුරට ඔබ ගත කරන දශාවන් එහෙම නැත්නම් ඔබගේ කේන්දරයේ සිකුරු ගාය තැන්පත් ස්වභාවය අනුව ඒවා තීරණය කරගන්නට පුළුවන් අවස්ථාවක් අපි සකසා ගත යුතුයි. විශේෂයෙන් ඒ සඳහා ඔබගේ ජ්‍යොතිර්වේදී මහත්තයා හමු වෙලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ගත යුතු වෙනවා. කොහොම නමුත් සමපතිඵල සහිත කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් නිසා වෘශ්චික ලග්න හිමියන් මේ කාලය තුලදී ඔබගේ කටයුතු අඩාල නොවන මට්ටමට මේ කාලය ගත කරන්නට ඔබ උත්සාහගත යුතු වෙනවා. සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරය 8 වෙනි ගත කරන කාලය තුලදී ධනු ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයේත් 11 වෙනි භාවයේත් අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයට. 6 වෙනි හරහා සතුරු කරදර විපත් ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබගේ රෝග පිළිබඳවත් අපි අවබෝධයක් ගන්නේ 6 වෙනි භාවය හරහා. ඉතින් මේ 6 වෙනි භාවයට අධිපතිත්වයේ හිමි සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 7 වෙනි භාවයට තමයි ගෝචරය කරලා තියෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් බලද්දී විශේෂයෙන් ඔබගේ රෝග වලින් යම් කිසි ආයුරකින් පීඩාවන් ගෙන දෙන්න කාලයක් විතර මේ කාලය දකින්න පුළුවන් හැකියාවක් තියෙවි. සතුරු කරදර විපත් ටිකක් බහුල කාලයක් විතර දකින්න පුළුවන් හැකියාවක් තියෙවි. කොහොම නමුත් මේ 7 වෙනි භාවය කියන්නේ විවාහය සහ ව්‍යාපාර හවුලේ කරන වැඩ කටයුතු තව කාත් එක්ක හරි එකකතාවයකින් අන්‍යෝන්‍යව ඇති කරගන්න එකකතාවයන් හරහා අපි අපේ වැඩ කටයුතු පවත්වා ගන්නට ඒ අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන භාවයේ විදිහට අපිට 7 වෙනි භාවයේ දක්නට පුළුවන් හැකියාවක් තියෙන නිසා ඒකට කාරක ග්‍රහයා වන සිකුරු ග්‍රහයා තැන්පත් වීම හරහා යම් හවුලේ කරන වැඩ කටයුතු වලදී අනවශ්‍ය වෙස විශ්වාසය මතු කරගෙන ඒ ඇතිවන ගැටලු වලට මුහුණ දෙන්නට අවස්ථාවන් සැකසීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයා 7 වෙනි ගත කරන කාලය තුල දේ විතර නෙමෙයි ඔබගේ 11 වෙනි අධිපතිත්වයේ හිමිවන නිසා අපිට යාපත් ඉඟි පළ කරලා දෙන්න භාවයක් විතර ඒ භාවය දකින්නට පුළුවන්. ඔබට ප්‍රතිලාභයන් ඔබගේ අරමුණු සඵල කරලා දෙන ස්ථානය ඔබගේ ආදායම් ගෙන දෙන ස්ථානයේ විදිහට 11 වෙනි භාවය අපිට දකින්නට පුළුවන් වෙනවා. ඒ විතර නෙමෙයි ඔබගේ උපචේ ස්ථානයක් විදිහටත් මේ 6 වෙනි භාවයත් 11 වෙනි භාවයත් යන භාවයන් දෙකම දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සතුරු කරදර විපත් වගේ දේවල් ඔබගේ ජීවිතයට එන්න ඒව වලින් මිදෙන්නට ඒවලට මුහුණ දෙන්නට ඔබ ජවයේ ශක්තිමත් භාවය ඔබගේ ජවයේ ශක්තිමත් භාවය දිනෙන් දින වැඩි වෙනවා. ඒ හරහා ඒවලට මුහුණ දීලම ඔබගේ පරිණත භාවය ඉහළ යනවා. ඉතින් එයත් ඔබගේ දියුණුව පිණිස ඔබගේ වැඩ කටයුතු මෙහෙවන්න පුළුවන් ඉතාමත් යාපත් භාවයක් විදිහට 6 වෙනි භාවයත් ඒ කෝණයෙන් බලද්දී අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි 11 වෙනි භාවයත් ඔබගේ දියුණුවට අභිවෘද්ධිය උදෙසා ප්‍රයෝජනට ගන්න පුළුවන් භාවයක් විදිහට දකින්න පුළුවන් නිසා මේ 7 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීම බාධක කම්කටොළු පැමිණියත් ඔබගේ ව්‍යාපාර දියුණුව ඔබගේ හවුලේ වැඩ කටයුතු වල සඵලතාවය ඇති කර ගන්න පුළුවන් යහපත් නැඹුරුවක් ඇති කර ගන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් නිසා ඔබ ශක්තිමත්ව මේ කටයුතු වලට බාධක තත්වයන් වලට අවහිරතාව වලට මුහුණ දීලා ජය ගන්නට හැකියාව සැලසේවායයි මම ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයත් 10 වෙනි භාවයත් කර්මස්ථානයේ විදිහට අපි හඳුනගන්න 10 වෙනි භාවයත් සිකුරු ග්‍රහයට අධිපතිත්වයේ හිමි වෙනවා. ඉතින් කේන්ද්‍ර ස්ථානයක් සහ ත්‍රිකෝණ ස්ථානයක් අධිපතිත්වයේ හිමි සිකුරු ග්‍රහයා මකර ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයා විදිහට හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ යෝගකාරක ග්‍රහයා ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයට තමයි ගෝචරය කරලා තියෙන්නේ. 6 වෙනි භාවය සිකුරු ග්‍රහයාට යාපත් භාවයක් නෙමෙයි. ඉතින් එමෙ භාවයේ ඵලයත්
එම අධිපතියාගේ අයත් භාවයන් වන මේ 5 වෙනි භාවයත් 10 වෙනි භාවයේ ඵලයත් යම් කිසි අයුරකින් දුර්වල කරන කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන්. ඒ නිසා මකර ලග්න හිමියන්ට ඔබගේ යෝගකාරක ග්‍රහය වුවත් මේ සිකුරු ග්‍රහය 6 වෙනි තැන්පත් වීම හරහා යම් කිසි අයුරකින් ඔබගේ වෘත්තීය කටයුතු වලට කරන කියන වැඩ කටයුතු වලට කුමන හෝ ක්‍රියාවක නිරත වෙනවන ඒ කරන වැඩ කටයුතු වලට බාධාවන් ගෙන දෙන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි ඔබගේ ශාස්ත්‍රීය වැඩ කටයුතු වලට ආදරය ප්‍රේමය අදාළ වැඩ කටයුතු වලට ඔබ දරුවන් සම්බන්ධ වැඩ කටයුතු වලට ශිෂ්‍යයන් සම්බන්ධ වැඩ කටයුතු වලදී යම් දුර්වලතාවයන් ගෙනලා දෙන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙයි. ඉතින් ඒ නිසා ටිකක් කල්පනාකාරීව මේ කියන කරුණු කාරණා කෙරෙහි ඔබගේ අවධානය යොමු කරගෙන මේ කරුණු වල අඩාලත්වයක් නොවන අන්දමින් මේ කියන පැතිකඩවල දීර්ඝ පැවැත්ම සහ ඒ මනා පැවැත්ම ඔබ ආරක්ෂා කරගන්නට මේ කාලය තුළදී වෙසිය යුතු වෙනවා. නැත්නම් මේ අධිපති ග්‍රහයාගේ දුර්වල ස්වභාවයත් සමග ඒ කියන ශේෂ්ත්‍රයන් හරහා ඒ කියන පැතිකඩයන් ඔස්සේ යම් දුර්වලතාවයන් ගැටලු මතු කිරීමේ හැකියාවක් තියෙන නිසා ඒ හරහා යම් කිසි අය එරෙහි වෙන්න පුළුවන් හැකියාවක් වේවි. ඒ සඳහා ඔබගේ විශේෂයෙන් ඔබගේ ශාරීරික දුර්වලතාවයන් ඔස්සේ ඔය කියන කටයුතු වල හරියටි යෙදෙන්නට පුළුවන් අවකාශය ඔබගෙන් වියකී යාවි. ඉතින් කෙසේ නමුත් ටිකක් මහන්සියෙන් ඒ වෙනුවෙන් කැප වෙලා ඔය කියන වැඩ කටයුතු වල අඩාලත්වයක් නොවි කටයුතු මනා ලෙස ගෙනියන්නට අවශ්‍ය ආශිර්වාද ඔබගේ මම අවසානයේදී සිකුරු ග්‍රහයාගේ මේ පවතින මේ දුර්වලතාවය හමුවේ ඔබ කළ යුතු දේවල් මොනවාද කියන එක මම අවසානයේ පවසන්නම්. ඒ අනුව මේ කාලය තුල ගත කරමින් ඔබගේ ආශිර්වාද තත්ත්වය වැඩි කරගනිමින් ඒ සිදුවෙන හානි පාඩු අවම මට්ටමේ පවත්වා ගනිමින් ඔබගේ ජීවිතයේ වැඩ කටයුතු ඔබගේ ජීවිකාව සම්බන්ධ වැඩ කටයුතු ඔබගේ දරුවන් සම්බන්ධ වැඩ කටයුතු අදාළ දේවල් අඩාල නොකර ගනිමින් ඉදිරියට ගෙනියන්න ඔබගේ ආශිර්වාද වැඩි කරගන්නට යයි මම නැවත වතාවක් මතක් කරලා සිටිනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ 4 වෙනි භාවයත් 9 වෙනි භාවයත් අධිපතිත්වය හිමි වන්නේ සිකුරු ග්‍රහයට. ඉතින් මේ 4 වෙනි භාවයේ කේන්ද්‍ර ස්ථානයක් වෙනවා 9 වෙනි භාවයේ ත්‍රිකෝණ ස්ථානයක් වෙනවා. මකර ලග්නයට හා සමානවම කුම්භ ලග්න හිමි ඔබටත් සිකුරු ග්‍රහය යෝගකාරක ග්‍රහය වෙනවා. ඔබට ඔබගේ දියුණුව පිණිස උදව් උපකාර පිණිස ඉදිරිපත් වෙන ග්‍රහයා විදිහට අපිට පොදුවේ මේ සමස්තයක් විදිහට මේ යෝගකාරක ග්‍රහයාගේ ගතිගුණ මොකක්ද කියන එක විමසනවා නම් අපිට හඳුන ගන්න පුළුවන් ඒ ආකාරයෙන් අපිට උදව් උපකාර පිණිස ඉදිරිපත් වෙන ග්‍රහයෙක් විදිහට. ඉතින් මේ සිකුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයේ. ඉතින් මේ 5 වෙනි භාවයට තැන්පත් වීමත් සමග 5 වෙනි භාවයේ හරහා නිවේදනය වන කරුණු කාරණා කෙරෙහි ඉතාමත් යාපත් වූ පැතිකඩයකට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ආදරයේ ප්‍රේමය ගැන නිවේදනය වෙන කරුණු කාරණා කෙරෙහි ඉතාමත් යහපත් වූ පැතිකඩයක් අපිට මේ ඔස්සේ නිවේදනය වීමක් තියෙනවා. ඉතින් නමුත් ඒ කාරක ග්‍රහය කාරක ස්ථානයට පැමිණීමත් හරහා යම් ගැටලු එකන අතිශෝක්තියෙන් ඒ වෙනුවෙන් වැඩ කටයුතු කිරීම එහෙම නැත්නම් ඌමනාට වඩා විශ්වාසවන්තව ඕනට වඩා ආත්ම විශ්වාසයෙන් යුතු ඒගේ කාර්යයන්හි නියැලීම යම් ගැටලු ගෙන්න පුළුවන් පැතිකඩ නිර්මාණය වීමේ අවකාශයකුත් තියෙනවා. කෙසේ නමුත් ඔබගේ ශාස්ත්‍රීය වැඩ කටයුතු සෞන්දර්යාත්මක පැතිකඩ වලින් ඔබගේ හැකියාවන් කුසලතාවයන් පෙන්වන්න පුළුවන් පැතිකඩයක් මේ කාලය තුළදී දකින්න පුළුවන්. විශේෂයෙන්ම කුම්භ ලග්න හිමි ඔබ රචකෙක් නම් එහෙම නැත්නම් කලාවට සම්බන්ධ අයෙක් නම් ඔබගේ ඒ වැඩ කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් වේවි. ඒ විතර නෙමෙයි ඔබගේ ශිෂ්‍යයන් පිළිබඳව වැඩ කටයුතු වලදී ඊටමත් වීරයෙන් ඔවුන් හා ඔබගේ දැනුම බෙදා හදා ගන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන් හැකියාවක් තිබේ. ඔබගේ දරුවන් සම්බන්ධව කතා කරද්දී ඔවුන් තුල ඊටමත් උද්‍යෝගයෙන් ඒ වෙනුවෙන් ඊට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මෙහෙවන කාලයක් විදිහට දකින්නට පුළුවන් හැකියාවක් තියෙන නිසා ඊටමත් යහපත් වූ ප්‍රතිඵල ගෙන දෙන කාලයක් විදිහට කුම්භ ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයා පස්වැන්නේ ගත කරන කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මේ 4 වෙනි භාවයෙන් කතා කරන්නේ සුඛයට අදාළ කරන දේවල් සහ 9 වෙනි භාවයෙන් කතා කරන්නේ පුණ්‍ය ස්ථාන ඔබගේ භාග්‍ය ස්ථාන ගැන කතා කරන්නේ කරුණු කාරණා මුසුවීමත් එක්ක ඊටමත් යහපත් පැතිකඩ ගෙන දෙන හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් යම් කිසි අයහපත් පැතිකඩයකට පවතින්නේ මේ සිකුරු ග්‍රහය ඔබගේ යෝගකාරක ග්‍රහයා වන වාසයේම ඔබගේ බාධක ග්‍රහයක් වෙනවා. ඉතින් බාධක හවිරතා දුර්වලතා ගෙනලා දෙන ග්‍රහයා විදිහට මේ සිකුරු ග්‍රහයම තමයි ඔබගේ කේන්දරයට ඔබගේ ජීවිතයට වග කියන්නේ. ඉතින් ඒ නිසා මේ කීපු කරුණු කාරණා යාපත් අන්දමකට අසුරව
ඇසරවීමේ හැකියාවක් ඔබ සතුව පැවතුනත් ඒ හරහා යම් කිසි ආයුරකින් බාධා තත්ත්ව අවහිරතා මතුවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ බාධා වලට අවහිරතා වලට දුර්වලතා වලට ඔබ මුහුණ දීලා ඔබ ශක්තිමත් වෙන වාසයේම ඔබ පරිණත වෙන වාසයේම මේ ඔබගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් ඒ ශක්තිය, ධෛර්යය, පරිණතභාවය උපයෝගී කරගැනීමේ හැකියාවකුත් ඒ ඔස්සේම ඔබට ආශිර්වාදාත්මක හිමි වෙලා තියෙන නිසා සිකුරු ග්‍රහය සෞම්‍ය ග්‍රහයක්, ශුභ ග්‍රහයක් ඔබට යහපත් ප්‍රතිඵල දෙනවායි විශ්වාසයෙන් යුතුව ඔබ කටයුතු කරනවා නම් අනිවාර්යෙන් ඔබගේ ජීවිතයේ දියුණුව උදෙසා කටයුතු මෙහෙවීමේ හැකියාව පවතිනවා කුම්භ ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයා මේ පස්වැන්නේ ගත කරන කාලය තුලදී. සිකුරු ග්‍රහයා මීන ලග්නෙන් උපන් ඔබට ඔබගේ කේන්දරයේ ගෝචරය කරනු ලබන්නේ 4 වෙනි භාවයට. 4 වෙනි භාවය මනස ගැන කතා කරන ස්ථානය. ඒ විතරක් නෙමෙයි ඔබගේ සැපේ සුඛය ගැන කතා කරන ස්ථානය. විශේෂයෙන්ම සිකුරු ග්‍රහයා යාන වාහන වලට කාරක ග්‍රහයයි. ඉතින් මේ යාන වාහන, ගේ දොර, දේපල, ඉඩකඩම්, වතු පිටි ගැන කතා කරන ස්ථානය වන්නේත් මේ 4 වෙනි භාවය. මේ 4 වෙනි භාවයට ගත කරන මේ සිකුරු ග්‍රහයා 4 වෙනි භාවයේ තුලදී දිග්බල ස්වභාවයක් ඇති කරනවා. දිග්බල ස්වභාවයක් ආශ්‍රිතව ඒ ඇති කරන බලය සමග ඔබගේ වැඩ කටයුතු වලට යම් කිසි දියුණුව පිණිස උපයෝගී කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මීන ලග්න හිමියන් මේ කාලය තුලදී සිකුරු ග්‍රහයා මිථුන රාශිය ගත කරන කාලය තුලදී ගිනිකොන දිශාව මුල් කරගෙන ඔබගේ ගමන් බිමන් වෘත්තීය වැඩ කටයුතු වලට විශේෂ වැඩ කටයුතු වලට යොමු වෙනවා නම් එයින් දියුණුවක් අපේක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඔබගේ කේන්දරයට සාපේක්ෂව සිකුරු ග්‍රහයාගේ දිග්බල ස්වභාවයත් එක්ක. ඊට අමතරව ඔබගේ කේන්දරයේ වික්‍රම ස්ථානයේ විදිහට හඳුන ගන්න, සහෝදර ස්ථානයේ විදිහට අපි හඳුන ගන්න 3 වෙනි භාවයේ අධිපතිත්වයත් හිමිවන්නේ සිකුරු ග්‍රහයටමයි. ඒ විතරක් නෙමෙයි 8 වෙනි ස්ථානයේ අපේ දුෂ්ට ස්ථානයක් විදිහට හඳුන ගන්න 8 වෙනි භාවයේත් අධිපතිත්වය හිමිවන්නේ සිකුරු ග්‍රහයටමයි. ඉතින් කොහොම නමුත් අදිසියේ වෙන සිදුවීම් හරහා අදිසියේ වෙන යම් කිසි අයුරකින් ධනලාභ ලැබීමේ හැකියාවක් එහෙම නැත්නම් ඔබගේ වැඩ කටයුතු වලට අවශ්‍ය පරිසරයන් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් පවතින්න පුළුවන් හැකියාවක් තියෙනවා. අට වෙන්නේ ඒ සිදුවෙන හදිසියේ සිදුවෙන ප්‍රතිලාභ ගැන විමසද්දී. කෙසේ නමුත් හදිසියේ වෙන අනුතුරු විපත් ගැනත් නිවේදනය වන්නේ මේ 8 වෙනි භාවය හරහාම තමයි. මොකද ඔබ පෙර භවයේ කළ ද අකුසල කර්මයන් මුල් කරගෙන ඒ සිදුවන අනිටු ප්‍රතිවිපාක අපිට නිවේදනය කරන්නේ බොහෝ දුරට මේ 8 වෙනි භාවය හරහා. ඉතින් මේ ඒ හරහා යම් කිසි අයුරකින් ඔබගේ අර මං කියූ ආකාරයෙන් ඔබගේ මානසික සුඛය සම්බන්ධව සහ ඒ සැපයට සුඛයට අදාළ කරන අනිකුත් දේවල් සම්බන්ධව යම් ගැටලුකාරී දේවල් මතුවීම යම් හයාපත් තත්ත්වයක් පවතින්න පුළුවන්. මොකද මේ අවස්ථාවේ සිකුරු ග්‍රහයා සමබලයකින් ගත කරන නිසා හොඳ හෝ නරක තීරණය වන්නේ බොහෝ දුරට ඔබගේ ජන්ම කේන්දරයේ ඒ ග්‍රහයන්ගේ පීඨීම අනුව. ඒ නිසා ඔබගේ ජ්‍යොතිර්වේදී මාතහලවා ඒ පිළිබඳ විමසීම වල ලක් කරනවා නම් එය වඩාත් යාපත් වෙනවා. කොහොම නමුත් ඔබගේ හැකියාවන් කුසලතාවයන් සංවේදන දක්ෂතා හරහා ඊටමත් ප්‍රීතිමත්ව කාලය ගත කරන්නට පුළුවන්. ඔබගේ වැඩ කටයුතු සඵලතාවය උදෙසා මෙහෙවන්න පුළුවන් හැකියාව සහිත කාලයක් විතර මේ කාලේ දකින්න පුළුවන් නිසා මීන ලග්න හිමියන්ටත් සමප්‍රතිඵලදායී කාලයක් විදිහට සිකුරු ග්‍රහයා මිථුන රාශියේ නම් ඔබගේ කේන්දරයේ 4 වෙනිදා ගත කරන කාලය තුලදී ගත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියු කරුණු කාරණා සමග මුසුව. හොඳයි මේ බැලුවේ සිකුරු ග්‍රහයා මිථුන රාශියේ ගත කරන කාලය තුල ඔබගේ ලග්නයට කොහොමද කියලා. ඉතින් ඒ තුල අපිට දැක ගන්නට පුළුවන් වුණා කටක ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයා 12 වෙනිදා ගත කරා. ඒ විතරක් නෙමෙයි වෘශ්චික ලග්න හිමියන්ට 8 වෙනිදාත් මකර ලග්න හිමියන්ට 6 වෙනිදාත් සිකුරු ග්‍රහයා ඒ දුෂ්ට ස්ථාන විදිහට අපි හඳුන ගන්න පොදුවේ එම ස්ථානවල හයපති ස්ථානවල සිකුරු ග්‍රහයා ගත කරා. ඒ විතරක් නෙමෙයි ඔබගේ කේන්දරයේ මේ වෙනකොට ගත කරන්නේ සිකුරු ග්‍රහයට 6 දශාවක් නම් එහෙම නැත්නම් සිකුරු ග්‍රහයා යම් කිසි අපලකාරී තත්වයක ඉන්නවා නම් ඔබ මම මේ හිත පසුව සඳහන් කරන ශාන්ති කර්ම වල යෙදෙනවා නම් ඒ වඩා යාපත් වෙනවා මේ තත්ත්වවලින් මිදෙන්නට. ඉතින් ඒව මොනවාද කියන එක විමසුවොත් ඉතින් මේ සිකුරු ග්‍රහයා සිකුරාදා දිනයට අධිපතිත්වය දරනවා. ඉතින් මේ සිකුරාදා දිනයක උදෑසන 6ත් 7ත් අතර කාලය නැත්නම් රාත්‍රී 8ත් 9ත් අතර කාලය සිකුරු හෝරාව ගත කරන කාලය තුල ගිනිකොන දිශාවට ගිතෙල් පානක් දැල්වලා ඔබට සිකුරු ග්‍රහයෙන් එන අපල වලින් මිදෙන්නට ආශිර්වාද පැතීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔබ ඔබගේ ආගමික ස්ථානයකදී නම් මේ ශාන්ති කර්ම වල යෙදෙන්නේ ඔබ බෞද්ධයෙක් නම් මේ මුලදී අපේ භාග්‍යවතුන් වහන්සේට පුද පූජා පවත්වලා බෝධි පූජා පවත්වලා ගිනිකොන දිශාවේ
ගිතෙල් පාන දැල්වලා සිකුරුගායගෙන් එන අපල වලින් මිදෙන්නට ආශිර්වාද ලැබේවා යයි ප්‍රාර්ථනා කරන්න පුළුවන්. සිකුරුගායට අධිපතිත්වයේ හිමි වෘක්ෂය විදිහට අපි හඳුනගන්නේ මගුල් කරන්ද වෘක්ෂය. ඉතින් මේ කරන්ද වෘක්ෂයට අපි බැඳුම් පිදුම් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ සඳහා විවිධ වර්ණ සහිත මල් භාවිතා කිරීමේ හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් ගිනිකොන දිශාව එතනදිත් මුල් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ගිනිකොන දිශාවට ඒ වැඳුම් පිදුම් කරන අතරතුර අපිට ස්තෝත්‍රයක් ගායනා කරන්න පුළුවන්. හිමකුන්ද මුනාලාභං දෛත්‍යානම් පරමංගුරුම් සර්ව ශාක්ත පවත්තාරං භාර්ගවම් ප්‍රණමාම්හං කියන ශ්ලෝකය ගායනා කරමින් සිකුරුගායාගෙන් ආශිර්වාද පැතීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇවතුම් පැවතුම් විදියට අපිට තරුණ ස්ත්‍රීන් එහෙම නැත්නම් තරුණ කාන්තාවන්ට සැලකීම, ඔබගේ සහෝදරියන්ට සැලකීම, ඒ විතරක් නෙමෙයි ගර්භණී මව්වරුන්ට, රෝගාතුර කාන්තාවන්ට සැලකීම ආදී කරුණු වල යෙදෙන්නට පුළුවන් නම් එයා යහපත් විදියට දකින්නට පුළුවන්. ඉතින් ආහාර පාන, හැඳුම් පැළඳුම්, සුවඳ විලවුන් වගේ දේවල් පරිත්‍යාග කිරීමත් ඒ ඔස්සේ ඔබට යම් යහපත් ඇවතුම් පැවතුම් විදියට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව සාමාන්‍යයෙන් මේ කටයුතු වල නිරත වෙමින් ඔබගේ දියුණුව අභිවෘද්ධිය උදෙසා පවතින අවහිරතාවයන් අඩාල වීම අවම කරගනිමින් කාලය ගත කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ කරුණු මේ ශාන්ති කර්මවල යෙදෙන අතරතුර. ඉතින් මේ වගේම තවත් ග්‍රහ මාරුවකින් ඔබගේ ලග්නයට කොහොමද යන්නට විග්‍රහයකට යෙදෙන අපේක්ෂාවෙන් යුතුව සක්වල අඩවිය YouTube channel තුලින් මම නැවත හමු වෙන අපේක්ෂාවෙන් ඒ විතරක් නෙමෙයි මේ YouTube channel නරඹන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ channel එක සමග රැඳී සිටින්නට කියන ඉල්ලීමකට සහිතව මම ඔබගෙන් සමු ගන්නවා. ස්තුතියි.